Okay, good evening, students, and welcome to the grade 11 class, right? But the problem is today we can't have the class as usual because of the rain and thundering and lightning and so many things. Okay, අද ගොරවන වැස්ස අනම්මනම් කතන්දර ගොඩක් නිසා අපිට ක්ලාස් එක තියන්න විදිහක් නැහැ සුපුරුදු පරිදි. But as I told you earlier, මම ඔයාලට කලින් කිව්වා වගේ, right, by sending a message to the WhatsApp group එකේ message එකක් කියලා කිව්වා වගේ, there are no participants in the class today. අද සහභාගී වෙන්න කවුරුත් නැහැ පන්තියේ. Only Malinda sir විතරයි class එකේ ඉන්නේ. And I am making a recording of your class. මම දැන් ඔයාලගේ class එකේ recording එකක් හදන ගමන් ඉන්නේ. එතකොට මම ඔයාලට උපදෙස් දුන්න විදිහට පුතේ මේ recording එක බලලා, okay, මේ recording එක හොඳට බලලා ඒකේ තියෙන note එක ලියා ගන්න සහ homework මම ඒ අතරේ දුන්නොත් එහෙම homework එකක් කරන්න. okay, අද class එක සම්පූර්ණයෙන් නවත්තලා දාන්න නැතුව ඉන්න මම හිතුවේ. දැන් ඕනනම් ගොරවනවා වහිනවා කියලා අද class නැහැ කියලා නිකන් ඉන්න තිබුණා. හැබැයි එහෙම නොකරේ පුතේ අපි දැන් දවස් දෙකක් වගේ පහු වෙලා ඉන්නේ. ඒ නිසා අනික ආපහු දාන්න දවසකුත් නෑ නේ ඔයාලත් එක්ක. ඔයාලා හොඳටම දන්න මේක කොච්චර අමාරු වෙනද අමතර දවසක් දාන්නේ කියලා. මම දාන්නත් සෑහෙන්න බෑ. ඒ දෙතුන් දිනෙට ක්ලාස් වැටෙනවා. ඒ එයාලට ඒකට ක්ලාස් එක අහිමි වෙලා යනවා. අන්න ඒ නිසා තමයි පුතේ ක්ලාස් එක නවත්තන්නේ නැතිව I am making a recording. මම recording එකක් හදන්නේ. එතකොට ඔයාලට recording එක බලලා අදාළ note එක ලියා ගන්න පුළුවන් වෙන නිසා. okay, එතකොට අද ක්ලාස් එක දැන් අපි සාමාන්‍යයෙන් ක්ලාස් එකක් කරද්දී පුතේ පැය දෙකක් ක්ලාස් එක කරනවානේ. හැබැයි මේ recording එක පැය දෙකක්ම දීර්ඝ නැති වෙයි. ඒකට හේතුව තමයි ඔයාලට note එක ලියන්න දෙන වෙලාව මම දෙන්නේ නැහැ. දැන් හිතන්නකෝ screen එකක් පිරෙන්න මොකක් හරි note එකක් මම දීලා ඒක ලියා ගන්න කිව්වහම සාමාන්‍ය විනාඩි 3ක් 4ක් වගේ කාලයක් මම දෙනවා to write the note එක ලියා ගන්න. හැබැයි මෙතනදී මම මේ කාලය දෙන්නේ නැහැ. මොකද තේරුමක් නැහැනේ. නේද? මම note එකක් දීලා විනාඩි 4ක් නිශ්ශබ්දව ඉන්න එකේ තේරුමක් නැහැ. අන්න ඒ නිසා මම note එක ලියන්න දෙන කාලය මෙතනින් අයින් කරලා තියෙනවා. ඒතර ඔයා කරන්න ඕනේ මොකද්ද? note එකක් දෙන තැන්වලදී මේ play වෙන YouTube එක අරහා play වෙන වීඩියෝ එක pause කරලා එහෙම නැත්නම් එක තැන නවත්තලා note එක ලියන්න. ඒතර screen එකට පේනවනේ. note එක ලියන්න ඊට පස්සේ ආපහු වීඩියෝ එක play කරන්න. එතකොට ඉතිරි ටික එක දිගට වීඩියෝ එක යයි. අන්න ඒ විදිහට තමයි අද ක්ලාස් එක සිද්ධ වෙන්නේ. අනිවාර්යයෙන්ම හැම කෙනෙක්ම වීඩියෝ එක බලන්න ඕනේ. හැම කෙනෙක්ම note එක ලියලා තියෙන්න ඕනේ. මම පුතාලා පැහැදිලි නේද සිද්ධිය? මොකක්ද කරන්න තියෙන්නේ කියලා පැහැදිලි කියලා මම හිතනවා. So we will get into the business. අපි එහෙනම් අපේ වැඩේ පටන් ගමු. අපි ගිය සතියේ ක්ලාස් එක තියන්න බැරුණා. Last week we couldn't have the class because I was out of the town. Right? මම නගරයෙන් පිට ගිහිල්ලා හිටියේ. ඒ නිසා මට ක්ලාස් එක තියාගන්න හැකියාවක් තිබුණේ නැහැ ගිය සඳුදා. ඒකම මම කිව්වේ දවසක් අපිට අහිමි වුණා. හැබැයි මේ මාසේ දවස් 5ක් තියෙනවා සඳුදාවල්. ඒ නිසා අපිට ක්ලාස් එක කරදරයක් නැතුව සම්පූර්ණ කරගන්න පුළුවන්. okay, right. අපි ගිය සතියේ කලින් සතියේ කතා කරන්න යොදාගත්තේ pronouns. එහෙම නැත්නම් සර්වනාම කියන පාඩමේ තමයි අපි හිටියේ. හැබැයි දවස් 3ක් වගේ කාලයක් මම හිතන්නේ දැන් සර්වනාම අපි කතා කරලා තියෙනවා, pronouns කතා කරලා තියෙනවා. and the special thing is විශේෂ කාරණේ තමයි පුතේ මේ මෑත අවුරුද්දකදී සාමාන්‍ය පෙළ විභාගෙට සර්වනාම වලින් pronouns වලින් සම්පූර්ණ ප්‍රශ්නයක් ඇවිල්ලා තිබුණේ නැහැ. okay, 2020 අවුරුද්දේදී හිස්තැන් පිරවීමේ ප්‍රශ්නයක් විදිහට pronouns ඇවිල්ලා තිබ්බ මතකද දන්නේ? මට ටයිම් එකක් තිබුණොත් මම ප්‍රශ්නේ මොකක්ද කියලා පෙන්නන්නම්. නෑ ඇත්තටම ටයිම් එකක් තියෙනවා. මම ඉක්මනට පෙන්නන්නම් ප්‍රශ්නේ. okay, now you can see the screen. දැන් ඔයාලට ඔන්න screen එක පේනවා. මේ තියෙන පුතා 2020 වර්ෂයේ 2020 වර්ෂයේ first paper එකේ test number 4 ප්‍රශ්නාංක 4 තමයි ඔයාලට මේ පේන්නේ. ඔයාලට පේනවද දන්නේ? The whole question is based on the pronouns. සම්පූර්ණ ප්‍රශ්නයෙන්ම පදනම් වෙලා තියෙන්නේ, මූලික වෙලා තියෙන්නේ මොකක් මතද? pronouns කියන පාඩම. හැබැයි 2020 වර්ෂයෙන් කලින් වර්ෂ ගත්තහම පුතේ සර්වනාම කියන පාඩම සම්පූර්ණ ප්‍රශ්නයක් විදිහට ඇවිල්ලා නැහැ. හැබැයි මේ විදිහේ සම්පූර්ණ ප්‍රශ්නයක් pronouns වලින් ආවේ නැතත් මේ අවුරුද්දේ pronouns දැනගෙන සිටීම සම්පූර්ණයෙන් වැදගත් වෙනවා ඔයාට. why? pronouns භාවිතා කරලා රචනාව ලියන්න වෙනවා, pronouns පාවිච්චි කරලා ලිපිය ලියන්න වෙනවා, pronouns වලින් හිස්තැන් පුරවන්නයි, right? ඔය වගේ වැඩ ගොඩක් කරන්න තියෙනවා පුතා pronouns වලින්. so that means knowing the pronouns lesson is a must in your examination. විභාගෙදී
pronouns කියන පාඩම දැන ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වෙනවා අනිවාර්ය කාරණයක් වෙනවා පුතේ. okay ඒ නිසා මේ පාඩම ඉතා වැදගත්. ඒතර මේ ප්‍රශ්නේ you your yours then they their they දැන් මේ ප්‍රශ්නේ ඉතින් nothing වලට නේ pronouns දන්නවා කියන්නේ මේ ප්‍රශ්නේ nothing S2 පියාගෙන ලියන්න අමාරුයි. okay S2 පියාගෙන ලියන්න අමාරුයි but you can do it. මොකද වැඩක කරන්න පුළුවන් දැන් දැනුම අවශ්‍ය දැනුම ඔයාලට තියෙන නිසා. okay දැන් ඔන්න මට ඇහෙනවා ගොරවනවා එළිය හොඳටම. මොකක් හරි කරව පවත් තිබ්බොත් එනියක් ගහයිද දන්නේ නැහැ but I will do it for you. මම ඔයාලා වෙනුවෙන් රෙකෝඩින් එක දිගටම කරනවා. okay හරි. අපි එහෙනම් පාඩමට යමු පුතේ. අපි කතා කරමින් හිටියේ pronouns වල අවසාන කොටස නේද? pronouns වල මුල් ටික මම ආපහු මතක් කරන්න යන්නේ නැහැ. because now you can remember them. දැන් ඔයාලට ඒවා මතකයි. අපි ගිය සතියේ නැවැත්තුවේ මෙන්න මෙතන තමයි ගිය සතියේ පටන් ගත්ත කොටස උනේ. මම හරිද? am I correct? මම හරි නේද? right එතකොට මෙතනදී අපි කතා කරන්නේ the other types of pronouns එහෙම නැත්නම් වෙනත් වර්ගවල සර්වනාම. මොකද අපි කලින් ඉගෙන ගත්ත 36 දෙනා වර්ග 5ක් යටතේ under 5 types වර්ග 5ක් යටතේ සර්වනාම අපි 36ක් ඉගෙන ගත්ත මම පුතාලේ මතක ඇති. ඒ සර්වනාම 36 අපි personal pronouns කියලා හඳුන්වනවා. සාමාන්‍යයෙන් සත්‍ය වශයෙන්ම සර්වනාම එහෙම නැත්නම් pronouns කියලා හඳුන්වන්නේ අන්නේ 36 දෙනා. හැබැයි ඒ 36 දෙනාට අමතරව අපි ඉංග්‍රීසි භාෂාවේදී pronouns කියලා භාවිතා කරන තවත් වර්ගවල සර්වනාම තියෙනවා. අන්න ඒ ටික තමයි මේ other types of pronouns කියලා මාතෘකාව යටතේ අපි ඉගෙන ගන්න. right the pronouns we learned before are called personal pronouns. But there are some other types of pronouns too. වෙනත් වර්ගවල සර්වනාමක් තියෙනවා. Let's check them out. අපි ඒව පරීක්ෂා කරලා බලමු. ඒකෙන් අපි පළවෙනි එක පටන් ගත්තා ගිය සතියේ demonstrative pronouns කියන එක. මම පොඩ්ඩක් ගිය සතියේ ටික මතක් කරලා දීලම අද පාඩමට එන්නම් ඈ. demonstrate කියන්නේ පුතේ පෙන්වා දෙනවා. යමක් දිහාවට අවධානය යොමු කරනවා. පෙන්වා දෙනවා. show. ඒතර demonstrative pronouns කියන්නේ පුතේ යමක් පෙන්වා දෙන සර්වනාම. එතන වචන හතරක් තියෙනවා. this these that those යන විදිහට this these that those this these that those කියන වචන හතරට දෙන නම තමයි demonstrative pronouns කියලා අපි හඳුන්වන්නේ. එතකොට මේ demonstrative pronouns භාවිතා කරන්නේ විවිධ අපි මොකක් හරි දෙයක් වස්තුවක් right මොකක් හරි වස්තුවක් හෝ යම්කිසි කෙනෙක් ඒ කියන්නේ පණ ඇති හෝ පණ නැති දෙයක් පෙන්වා දීම සඳහා තමයි පුතේ මේ demonstrative pronouns අපි භාවිතා කරන්නේ. show පෙන්වා දෙනවනේ. අපි ඊට පස්සේ බලුවා මොනවාද මේ demonstratives කියන්නේ කියලා. Demonstratives are kind of pronouns that point to specific objects. යම් නිශ්චිත වස්තුවක් මෙතන object කියන්නේ පුතේ වාක්‍යයක් ඇතුළේ තියෙන කර්මය එහෙම නෙමෙයි. මෙතන object කියන්නේ කර්මය නෙමෙයි වස්තුවක්. හරියට ඔයාලා වගේ නේ. යම් කිසි නිශ්චිත වස්තුවක් දෙස පෙන්වීම සඳහා යම් කිසි වස්තුවක් පෙන්වා දීම සඳහා භාවිතා කරන වචන තමයි demonstrative pronouns කියලා හඳුන්වන්නේ. There are 4 demonstratives. This, these and that, those. මේවට සිංහල තේරුම් දල වශයෙන් මෙන්න මෙහෙම සිංහල තේරුම් දෙන්න පුළුවන් කියලා කතා කරා. This කියන්නේ මේ, these කියන්නේ මේවා, that කියන්නේ අර, those කියන්නේ අරවා. ඒතර මේ හතර දෙනා භාවිතා කරන විදිහ අපි කතා කරා. This කියන demonstrative pronoun එක අපි පාවිච්චි කරනවා පුතේ close, near. ආසන්නයේ තියෙන singular noun එකක් පෙන්වන්න. ඒක වචන නාම පදයක් පෙන්වන්න තමයි අපි this කියන එක භාවිතා කරන්නේ. ඒ වගේම these භාවිතා කරනවා ඈත තියෙන far ඈත තියෙන sorry ළඟ තියෙන close ළඟ තියෙන plural noun එක බහුවචන නාම පදයක් පෙන්වන්න. this භාවිතා කරා ළඟ තියෙන ඒක වචනයක්. these භාවිතා කරන පුතේ ළඟ තියෙන බහුවචනයක් පෙන්වීම සඳහා භාවිතා කරනවා. that භාවිතා කරනවා ඈත තියෙන ඒක වචනයක් පෙන්වන්නද. ඈත තියෙන ඒක වචන වස්තුවක් පෙන්වන්න අපි භාවිතා කරනවා that. those භාවිතා කරනවා පුතේ ඈත තියෙන බහුවචන වස්තුවක් පෙන්වන්න. ඔන්න ඔය විදිහට තමයි මේ demonstrative හතර භාවිතා කරනවා කියලා ගිය සතියේ අපි කතා කරේ. Then we came to a new topic. අපි අලුත් මාතෘකාවකට ඊට පස්සේ ආවා අනු මාතෘකාවකට actually. subtopic එකකට ආවා. How do we use demonstratives? කොහොමද මේ demonstratives භාවිතා කරන්නේ? දැන් ඒවා වචන හතරක්. yes ඒවා වචන හතරක්. ඒ වචන හතර පාවිච්චි කරන විදිහක් තියෙන්නත් එපා. මෙන්න මෙහෙමයි පාවිච්චි කරන්නේ.
Demonstratives can be used in two ways. ක්‍රම දෙකකට, methods දෙකකට, ways දෙකකට, ක්‍රම දෙකකට මේ demonstrative වාක්‍යයක් ඇතුලේ යොදා ගන්න පුළුවන් කිව්වා අපි. As the subject with the be verb. Right? ඒ කියන්නේ මේ demonstrative එක භාවිතා කරන වාක්‍යයේ subject එක විදිහට, කර්තෘ විදිහට, වාක්‍ය පළවෙනි වචනේ විදිහට be verb එකක් සමග. හරියට this is my brother මේ ඉන්නේ මගේ සහෝදරයා. එතකොට this කියන්නේ පුතේ වාක්‍ය subject එක, is කියන්නේ be verb එක. දෙවැනි ආකාරය තමයි before a noun නාම පදයකට පෙර. This book, these boxes, that house, those people. ඔන්න ඔය විදිහට නාම පදයක් එක්ක පාවිච්චි කරන්න පුළුවන්. This boy is good, this boy helps others. එතකොට ඒ වාක්‍යය තුලේ be verb එකක්ම එන්න ඕනේ කියලා නීතියක් නෑ. You can use any of the verbs. ඕන ක්‍රියාපදයක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි boy කියන noun එකට කලින් තමයි පුතේ this කියන demonstrative එක තියෙන්නේ. ඔන්න ඔය ක්‍රම දෙකට අපි පාවිච්චි කරනවා demonstrative එක. අපි තවත් බලමු කොහොමද මේ 1 2 කියන අවස්ථා දෙකේදී demonstratives පාවිච්චි කරන්න කියලා. අංක 1 number 1. As the subject with a be verb. subject එක විදිහට be verb එකක් මට මතක විදිහට පුතේ මෙතනින් තමයි අපි පාඩම නැවැත්තුවේ දා. අපි මම මෙතනින් දැන් හිමීට පැහැදිලි කරගෙන යන්න notes ලියා ගන්න අවශ්‍ය තැන්වලදී මම පැහැදිලිව කියනවා දැන් පුතේ note එක ලියා ගන්න කියලා. Okay? right. ඉස්සර බලාගෙන ඉමු අපි මොකද වෙන්නේ කියලා. number 1. As the subject with a be verb එකක් සමග වාක්‍යයේ කර්තෘ විදිහට. ඔන්න වචන 4 තියෙනවා this, these, that, those. දැන් එතකොට අපි දැනගන්න ඕනේ මෙන්න මේ කාරණේ. This, these, that, those කියන demonstrative 4 එක මොන වගේ ක්‍රියාපදද අපි පාවිච්චි කරන්නේ? This කියන එක ඒක වචනයක් නිසා ඒක වචන be verbs පාවිච්චි කරන්න ඕනේ. This සහ that සමග. These සහ those කියන්නේ plural නිසා පුතේ plural බහුවචන be verbs භාවිතා කරන්න ඕනේ. Okay? හැබැයි මතක තියාගන්න මෙතනදී මට මෙන්න මේක දෙන්න අමතක වෙලා තියෙනවා. අපිට කාලය අනුව right කාලය අනුව ඕනෑම be verb එකක් ලබා දෙන්න පුළුවන් මෙතනට. අපි මම ටයිප් කරනවා එක. this කියන එක වර්තමාන කාලේ නම් is එක පාවිච්චි කරන්න පුළුවන්. අතීත කාලේ නම් was එක පාවිච්චි කරන්න පුළුවන්. අනාගත කාලේ නම් will be එක පාවිච්චි කරන්න පුළුවන්. okay? ආ කියන එකත් එහෙමයි පුතේ. ආ කියන be verb එකට ඇර ඒ හැර අපිට පුළුවන් අතීත කාලේ නම් were සමග භාවිතා කරන්න, අනාගත කාලේ නම් will be සමග පාවිච්චි කරන්න. is කියන එක ආපහු is කියන ක්‍රියාපදයේ හැර අතීත කාලේදී was සමගත්, අනාගත කාලේදී will be සමගත් භාවිතා කරන්න පුළුවන්. ඒතකොට those කියන ක්‍රියාපදයේ plural නිසා ඒ එකක් පුතේ අතීත කාලේදී were, අනාගත කාලේදී will be සමග භාවිතා කරන්න පුළුවන්. okay? right. අන්න බලන්න උදාහරණ ටික. This is my bag. Sorry. This is a bag. මේ තියෙන bag එකක්. These are history books. මේ තියෙන්නේ ඉතිහාසයේ පොත්. නැත්නම් මේවා තමයි ඉතිහාසයේ පොත්. That is a mango tree. අර තියෙන්නේ අඹ ගහක්. Those are our classrooms. අර තියෙන්නේ අපේ පන්ති කාමර. ඔන්න ඔය විදිහට වාක්‍ය ලියද්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් demonstrates. දැන් මම පුතාලා වීඩියෝ එක පෝස් කරන්න. note එක ලියා ගන්න. ඊට පස්සේ ආපහු play කරන්න. මම ලියන්න time දෙන්නේ නැහැ. මම දිගටම යනවා. okay? examples උදාහරණ. This is a parrot. ඔයාලා examples ටිකක් පුතේ පහළට ලියා ගන්න ඕනේ numbers දාලා. number 1. This is a parrot. මේ ඉන්නේ ගිරවෙක්. ගිරව ළඟ ඉන්නේ. ළඟ තියෙන ඒක වචනයක් අපි කියන්නේ. එහෙනම් this තමයි demonstrative එක. ඈත දෙයක් පෙන්නනවා. Those are school girls. අර ඉන්නේ පාසල් ගැහණු ළමයි. එයාලා ඈත ඉන්නේ. they are far. ඒ වගේම ගොඩ දෙනෙක් ඉන්නවා. ඒ නිසා those පාවිච්චි කරලා තියෙනවා. This is example number 2. These are strawberries. Strawberries තියෙන ළඟ. Okay? These are strawberries. මේ තියෙන strawberry. Number 4. That is a plane. අර තියෙන ගුවන් යානයක්. ඈත තියෙන්නේ ඒක වචනයි. ඒ නිසා that කියන demonstrative එක පාවිච්චි කරා. දැන් මේ sentences ඔයා තනියම ලියන්න ඕනේ. මේක homework එකක් දුන්නද මම? නෑ මම මේකේ homework එක දීලා නෑ.
right? Write these in English. මෙන්න මේවා ඉංග්‍රීසියෙන් ඔයාලා ලියන්න ඕනේ. මේ ඉන්නේ මගේ මාමා. අර ඉන්නේ අපේ යාළුවෝ. මේ තියෙන්නේ කහපාට මල්. අර තියෙන්නේ ඉනිමගක්. මේ තියෙන්නේ මගේ පොත්. මේ තියෙන්නේ අලුත් රූපවාහිනිය. ඔයා දැන් මොකද කරන්න ඕනේ? වීඩියෝ එක පෝස් කරන්න. write the sentences වාක්‍ය ටික ලියන්න. ඊට පස්සේ ඒවා ඉංග්‍රීසියට පරිවර්තනය කරන්නයි තියෙන්නේ. ඒතර මේ homework එකේදී ඔයා කරන්න ඕනේ demonstrative ඔයා පාවිච්චි කරන්න ඕනේ පුතේ වාක්‍ය subject එක විදිහට be verb එකක් සමග. මේ පළවෙනි ක්‍රමයට අදාළ practice එක තමයි මම මේ දීලා තියෙන්නේ. හරිනේ? Okay? Right. මේ home එක this is your first homework. Okay? මේ වාගේ පළවෙනි homework එක. Right. After you write your homework, ඔයාගේ ගෙදර වැඩේ ලිව්වට පස්සේ we come to the second way. අපි දෙවෙනි ක්‍රමයට එනවා පුතේ demonstrative පාවිච්චි කරන. And that is before a noun. නාම පදයකට කලින් demonstrative එකක් භාවිතා කිරීම. එතකොට this these that those කියන demonstrative පාවිච්චි කරද්දී අපි ඒත් එක noun එකකුත් දැන් යොදන්න එපා. ඒ යොදන noun එකත් ඒක වචන බහුවචන ස්වරූපයෙන් අපි හරියටම දැනගන්න ඕනේ. this කියන්නේ ඒක වචනයක් නිසා පුතේ අනිවාර්යෙන් එයත් එක්ක use කරන noun එකත් singular noun එකක් වෙන්න ඕනේ. these සමග plural noun එකක්, that සමග singular noun එකක්, those සමග plural noun එකක් විදිහට පාවිච්චි කරන්න ඕනේ. this boy, this girl, these boys, these girls, these dogs, that boy, that girl, those boys, those girls විදිහට පාවිච්චි කරන්න ඕනේ. okay? ඒ වගේම අදාළ demonstrative එකයි noun එකයි. හිතන්නකෝ this boy කියලා. right? අදාළ demonstrative එකයි noun එකයි සමගත් අපි හරියට ගැලපෙන විදිහට සුදුසු විදිහට ක්‍රියාපදේ පාවිච්චි කරන්නත් ඕන. දැන් this boy කිව්වම පුතේ මේ පිරිමි ළමයානේ. නේද? this boy කිව්වම මේ පිරිමි ළමයා තමයි ඒකේ තේරුම වෙන්නේ. එතකොට ඔයා එයත් එක්ක ලියන ක්‍රියාපදයක් ඒක වචන ස්වරූපයෙන් ලියන්න ඕන. this boy is handsome. this boy has a bag. this boy learns well. this boy watches a film. this boy can play football. ඔන්න ඔය විදිහට එයත් එක්ක භාවිතා කරන ක්‍රියාපදයක් පුතේ ඔයා බොහොම කල්පනාවෙන් පාවිච්චි කරන්න ඕන. okay? දැන් වීඩියෝ එක පෝස්ට් කරන්න මේ දීලා තියෙන නෝට් එක ලියාගන්න. right. ඔන්න මම examples ටිකක් ගන්නවා අර දෙවෙනි ක්‍රමයේ සඳහා. this bolt can this bolt runs very fast. මේ bolt ඉතා වේගෙන් දුවනවා. very fast. ඉතා වේගෙන් දුවනවා. right? මේ bolt ඉතා වේගෙන් දුවනවා. එතකොට this සමග නාම පදයක් භාවිතා කරලා තියෙනවා bolt. this bolt. that thief runs fast. අර හොරා වේගෙන් දුවනවා. බලන්න තරංගයක් තියෙන. තරංගේ හොරා තමයි මුලින්ම ඉන්නේ, දෙවෙනියා තමයි පොලිස් කාර්යය. that thief runs fast. අර හොරා වේගෙන් දුවනවා. එතකොට that කියන demonstrative එකත් එක්ක thief කියලා noun එකකුත් තියෙනවා. those grapes look bitter. those grapes අර මිදි look bitter. තිත්තයි වගේ පේන්නේ. මෙතන look කියන්නේ පුතේ බලනවා එහෙම නෙමෙයි. බලනවා එහෙම නෙමෙයි පෙනෙන්නේ. bitter කියන්නේ තිත්ත. ඔයාලා දන්නවා bitter gourd කියන්නේ කරවිල නේද? ඒතර bitter කියන්නේ තිත්තයි කියන එකනේ. අර මිදි තිත්තයි වගේ පේන්නේ. මේ කතන්දරයක් නේද? you know the story. ඔයා මේ කතන්දරේ මොකක්ද කියලා දන්නව නේද? මිදි පොකුරට උඩ පැනලා බැරි තැන කඩා ගන්න බැරි වෙච්ච තැන නරියා කිව්වලු මිදි තිත්ත ඇති කියලා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා. නරියා මිදි කනවද? නරියා මිදි කනවද? ගැටලුවක් ඒක නේද? right? those grapes looks bitter. අර මිදි තිත්තයි වගේ පේන්නේ. these bags are very heavy. these bags are very heavy. මේ bag හරිම බරයි. මේ bag හරිම බරයි. right? එතකොට මම පුතා තව කාරණයක් මෙතනදී මම කියන්න ඕනේ තමයි. දැන් මෙතනදී මේ මම දුන්න උදාහරණ that was my mistake. ඇත්තටම මගේ වැරද්දක්. okay? මේ දුන්න උදාහරණ වලදී මම හැම තිස්සෙම මම උදාහරණයක් ගන්න මෙන්න මේක. අපි හිතමු this තමයි පුතේ demonstrative එක. okay? this තමයි demonstrative එක. මම ඒත් එක noun එකක් පාවිච්චි කරනවා. අපි ගමු ඉස්සර boy පාවිච්චි කරමු නිසා girl පාවිච්චි කරමු. this girl. මේ ගැහණු ළමයා. දැන් ඔය demonstrative එකයි noun එකයි එකතු වෙලා හදනවනේ පුතේ phrase එකක්. නේද?
වාක්‍ය ඛණ්ඩයක් නිර්මාණය කරන වචන දෙකක් සහිත. ඔය වාක්‍ය ඛණ්ඩය අපිට සබ්ජෙක්ට් එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්, ඔබ්ජෙක්ට් එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් වෙනත් පද වර්ගයක්. හරියටම කියනවා නම් ඇඩ්වර්බ් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මම පුතා පුළුවන් නම් නෝට් එක මේ these bags are very heavy කියලා ලියපු උදාහරණ පහලින් මෙන්න මේ ටිකත් එකතු කරන්න පුතේ. right? අපිට this girl කියන එක සබ්ජෙක්ට් එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මට ඒක ඇත්තටම ටයිප් කරන්න බැරුණා. ඒක මම කිව්වේ මගේ වැරද්දක් ඒක කියලා. okay? ඊට පස්සේ ඔබ්ජෙක්ට් එක විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. ඊට පස්සේ මම පුතා ඇඩ්වර්බ් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. මම උදාහරණ දෙන්නම්. okay? අපි ඉස්සෙල්ලම බලමු කොහොමද මේ this girl කියන එක සබ්ජෙක්ට් එකක් විදිහට පාවිච්චි කරන්නේ. මෙච්චරලා මම උදාහරණ ලිව්වේ එහෙම. හැම එකේම සබ්ජෙක්ට් එක විදිහට තමයි පුතේ මම ඔය this girl කියන නැත්නම් this boy කියන these grapes කියන එක භාවිතා කරේ වාක්‍ය සබ්ජෙක්ට් එක විදිහට. අපි බලමු වෙන විදිහකට පාවිච්චි කරනවා. මම සබ්ජෙක්ට් එක විදිහට පාවිච්චි කරන උදාහරණයක් දෙන්නම්. ඒ කියන්නේ වාක්‍ය පටන් ගන්න ඕනේ this girl කියන්නේ. This girl sings beautifully. මේ ගැහණු ළමයා ලස්සනට ගීත කියනවා. This girl sings beautifully. මේ ගැහණු ළමයා ලස්සනට ගායනා කරනවා. එතකොට පුතේ වාක්‍යයේ okay sentence එකේ subject එක තමයි this girl. මම object එක විදිහට පාවිච්චි කරනවා. මෙන්න මෙහෙම. example එකක්. We like this girl. ඔය proposal එහෙම ඇවිල්ලා නේද? මංගල යෝජනා ඇවිල්ලා ගැහණු ළමයාව බලන්න යනවානේ මනමාලයාගේ ගෙදර ඉන්නේ. පිරිමි පාර්ශවයෙන් බලන්න යනවා ගැහණු ළමයාගේ ගෙදර. ගෙදර නෙමෙයි බලන්නේ අතට නෙමෙයිද නෑදෑයෝ ගැහණු ළමයා බලන්න යන්නේ. ඊට ගැහණු ළමයා බලන්න ගිහිල්ලා මගදී එන ගමන් කපුවට කියනවා we like this girl. අපි මේ ගැහණු ළමයාට කැමති. අපි මේ ගැහණු ළමයාට කැමති කාටද? කාටද කැමති? කැමති වීමට ලක් වෙච්ච පුද්ගලයා තමයි this girl. ඒ කියන්නේ මොකද්ද? ක්‍රියාපදයේ ළඟම පුද්ගලයෙක් ඉන්නවා නම් ඒක ඔබ්ජෙක්ට් එක කියලා ඔයා හොඳටම දන්නවනේ. එහෙනම් මෙතනදී this girl කියන්නේ පුතේ වාක්‍ය මොකද්ද? ඔබ්ජෙක්ට් එක වෙනවා. ඒ වගේම අපිට පුළුවන් ඇඩ්වර්බ්ස් විතර පාවිච්චි කරන්න. නේද? අපි මෙන්න එහෙම සෙන්ටෙන්ස් එකක් ගමු. Sanduni came to school with this girl. Sanduni came to school with this girl. Sanduni පාසලට ආවා මේ ගැහණු ළමයා සමග. Sanduni පාසලට ආවා මේ ගැහණු ළමයා සමග. එතකොට පුතේ with this girl කියන එක විතරක් තනි කර ගන්න බෑ අපිට. මොකද with කියන වචනයත් this girl කියන එකට සම්බන්ධ නිසා. මේ ගැහණු ළමයා සමග. with this girl කියන්නේ මේ ගැහණු ළමයා සමග. සඳුනි පාසලට ආවා මේ ගැහණු ළමයා සමග. සඳුනි පාසලට ආවේ කොහොමද? කොහොමද සඳුනි පාසලට ආවේ? How did Sanduni come to school? එතකොට කොහොමද කියලා අහුවොත් එහෙම උත්තරේ තමයි with this girl. මම පුතාලට මතකද දන්නේ කම්ප්ලිමන්ට් කියන පාඩමනේ. කම්ප්ලිමන්ට් කියන පාඩමේදී අපි ඉගෙන ගත්ත ඇඩ්වර්බ්ස් ගැන, ක්‍රියා විශේෂණ ගැන. ක්‍රියා විශේෂණ ගැන ඉගෙන ගද්දී අපි කිව්වා කොහොමද කියන ප්‍රශ්නෙට උත්තරයක් ලැබෙනවා නම් අපි ඒව හඳුන්වනවා adverbs of manner විදිහට. නේද? මොනවා කියලා හඳුන්වන්නේ අපි? adverbs of manner විදිහට හඳුන්වනවා අපි. එහෙනම් මේ තියෙන්නේ adverbs of manner එකක්. පාසලට ආපු විදිහක් දැක්වෙන පදයක් තමයි ඔය තියෙන්නේ. okay? ඔය විදිහට adverbs of time, හරි adverbs of place, හරි adverbs of reason. ඔය ඕනෑම adverb එකක් විදිහට පුතේ මේ this girl සහිත කොටස භාවිතා කරන්න පුළුවන්. එහෙනම් මෙතනදී මම පුතා පැහැදිලි කරගන්න ඕනේ මොකද්ද? You have to understand that this girl කියන phrase එක subject එක විදිහට, object එක විදිහට, එහෙම නැත්නම් adverb එකක් විදිහට වාක්‍යයක් ඇතුලේ අපිට පාවිච්චි කරන්න පුළුවන් කියන කාරණා. okay? එතන මම පුතා දැන් these bags are very heavy කියලා ලියපු උදාහරණයට පහලින් මම මේ type කරපු note එකත් note down කරගන්න ඕන, සටහන් කරගන්න ඕන. පැහැදිලි? okay? දැන් වීඩියෝ එක නවත්තලා note එක ලියාගෙන එතනින් ඉදිරියට අපි යමු. okay? හරි, ලියා ගන්න time ඇති දැන්. දැන් මම යනවා එතනින් ඉදිරියට. second homework, දෙවනි homework එක. දෙවනි homework එක, right? මේකෙත් සිංහල වාක්‍ය ටික ඔයාලා ලියාගෙන ඒක ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕනේ. මේ ගස ඉතා උසයි.
අර ළමයා මට බනිනවා. මේ මිනිසුන් නරක වැඩ කරනවා. ওই විදිහට මේ sentences ටිකත් ඔයාලා ලියන්න. හැබැයි මේකෙදී yes මේකේ තියෙනවා පුතේ අර demonstrative එකයි noun එකයි එකතු වෙලා හැදිච්ච phrase එක object එකක් විදිහට පාවිච්චි කරලා තියෙනවා මේක. okay ඒ නිසා අර කියපු හැම දෙයක්ම මෙතනදී මැනෙනවා. මම පුතා පැහැදිලිව ලස්සනට මේ homework එකක් කරන්න. okay right and that is the end of the demonstrative pronouns. Demonstrative pronouns ගැන ඔය අච්චරයි පුතේ දැනගන්න ඕනේ. right now you know all the things about the demonstrative pronouns. වචන හතර මොනවද ඒව පාවිච්චි කරන්නේ කොහොමද අනං වේ අදාළ කාරණා ඔක්කොම ටික ඔයා දන්නවා. okay and I am starting the second type of pronoun. දෙවෙනි වර්ගයෙන් මම පටන් ගන්නවා. ඒ තමයි reciprocal pronouns. okay මොනවද reciprocal pronouns? reciprocal කිව්වත් තරද්දක් නැහැ. reciprocal කිව්වත් ඒක තමයි හරි pronunciation එක. reciprocal pronouns මොනවද මේ reciprocal pronouns කියන්නේ? reciprocal කියන එකේ තේරුම අන්‍යෝන්‍ය වශයෙන් නැත්නම් එකිනෙකා කියන තේරුමක් තමයි reciprocal වලට තියෙන්නේ. there are only two reciprocal pronouns. reciprocal pronouns පුතේ දෙකයි තියෙන්නේ ඉංග්‍රීසි භාෂාවේ. බලමු මොනවද කියන්නේ. මෙම සර්වනාම වර්ගයට අයත් වන්නේ පහත වචන දෙකයි. each other, one another, each other, one another, each other, one another. They have the same meaning. දෙන්නටම තියෙන එකම තේරුමක්. මොකද්ද තේරුම? එකිනෙකා. දෙන්නගේම තේරුම එකිනෙකා. එහෙනම් මේ එකම තේරුම සහිතව වචන දෙකක් තියෙන්නේ, reciprocal pronouns දෙකක් තියෙන්නේ. that means ඒකෙන් අදහස් වෙන්නේ මොකද්ද? මේ දෙන්න භාවිතා කරන විදිහේ, use කරන විදිහේ පොඩි වෙනසක් තියෙන්න ඕනේ නේ. අන්න ඒක තමයි මේ පාඩමේදී අපි ඉගෙන ගන්නේ. reciprocal pronouns මේක 10 පන්තියේ. ඔයා 10 පන්තියේ ඉද්දී මං හරිනම් 5 වෙනි පාඩමේදී වගේ කතා කරන්න තියෙන pronouns වර්ග දෙකක් තමයි මේ. මෙම සර්වනාම දෙවර්ගයටම එකම තේරුමක් තිබුණද ඒවා භාවිතා කරන ආකාරය වෙනස්ය. ඔන්න දැන් වීඩියෝ එක පෝස් කරන්න නෝට් එක ලියාගන්න. බලන්න. brother and sister help each other. brother and sister help each other. people help one another. people help one another. සහෝදරයා සහ සහෝදරිය එකිනෙකාට උදව් කරනවා. දැන් අපි කියවනේ each other කියන එකේ තේරුම එකිනෙකා කියලා නේද? මිනිසුන් එකිනෙකාට උදව් කරනවා. එතකොට බලන්න පුතේ each other කිව්වත් one another කිව්වත් දෙන්නගෙම තේරුම එකිනෙකා. හැබැයි මේකේ වෙනසක් තියෙනවා. මම පුතට පේනවද? each other භාවිතා කරන්නේ දෙදෙනෙකු පිළිබඳ ප්‍රකාශ කිරීමේදී. brother and sister කිව්වහම දෙන්නයි නේ පුතේ. දෙදෙනෙක්. two people. එහෙම නැත්නම් two things. දේවල් දෙකක් හරි මිනිසුන් දෙන්නෙක් හරි පුද්ගලයෝ දෙන්නෙක් එකිනෙකා කියන අදහසෙන් පාවිච්චි කරනවා නම් අපි භාවිතා කරන්න ඕන reciprocal pronoun එක තමයි පුතේ each other. විශාල පිරිසක් දෙන්නෙකුට වැඩි සංඛ්‍යාවක්. විශාල පිරිසක් එකිනෙකා කියලා සඳහන් කරනවා නම් අපි එතකොට භාවිතා කරන්න ඕනේ පුතේ one another කියන reciprocal pronoun එක. පැහැදිලිද? දෙන්නෙක් අතර නම් each other, ගොඩක් අතර නම් one another. right. එතකොට දැන් ඔයාලා කරන්න ඕනේ මොකද්ද? මේ homework third homework. අපරාධයද පන්ති තිබ්බනම් හොඳයි නේද? දැන් ගෙදරට 3ක් ලියන්න තියෙනවා ඔයාට. You have 3 homeworks. okay? මෙන්න මෙච්චරයි වෙන්න ඕනේ. choose the correct option to fill the gap provided. දීලා තියෙන හිස්තැන පුරවන්න නිවැරදි reciprocal pronoun එක තෝරන්න ඕනේ each other හරි one another හරි දෙකෙන් එකක්. මම එකක් කියලා දෙන්නම්. okay? my mother and I. මගේ අම්මා සහ මම looked at බැලුවලු in surprise කියන්නේ පුතේ පුදුමයෙන් looked at මොකක්ද දෙන්නේ? each other the one another the. each other the one another. දැන් මෙතන පුද්ගලයෝ දෙන්නෙක් ගැන කතා කරන්නේ. my mother and I දෙන්නයි. එහෙනම් භාවිතා කරන්න ඕනේ මොකද්ද පුතේ? each other නේද? my mother and I looked at each other in surprise. මගේ අම්මා සහ මම පුදුමයෙන් බැලුවා එකිනෙකා දිහා at කියලා තියෙනවනේ නේද? එකිනෙකා දෙස අපි පුදුමයෙන් බැලුවා කියලා කියන්නේ. එතකොට එන්නේ each other.
ඔන්න ඔය විදිහට හොඳට sentences ටික කියවන්න. right? එතකොට වාක්‍ය වල ඉන්නේ දෙන්නෙක් නම් each other පාවිච්චි කරන්න වාක්‍ය ගොඩක් මිනිස්සු ගැන කියවෙනවා නම් ඔයා one another තමයි පාවිච්චි කරන්න ඕනේ. මේක ගොඩක් අමාරු pronouns වර්ගයක් නෙමෙයි. කරන්න තියෙන එකම දේ තමයි දෙන්නෙක්ද වැඩි පිරිසක්ද කියලා හොයාගත්තා නම් පුතේ each otherද one anotherද භාවිතා කරන්න කියලා ඔයාට අදහසක් ගන්න පුළුවන්. පැහැදිලිද? is it clear? ඔයා මේ වීඩියෝ එක බලද්දිත් පුතේ ඔයාට මේව කරන ගැටලුවක් මතුවුනොත් එහෙම පුතේ ටග් ගාලා මට මැසේජ් එකක් එවන්න ඕනේ WhatsApp එකට. එතකොට මම reply එකක් එවන්නම් කොහොමද ඒක කරන්න කියලා. Okay? Right. We will go forward. අපි ඉදිරියට යමු. Right. Third one. තුන්වෙනි pronouns වර්ගයට යනවා මම. ඒ තමයි indefinite pronouns. අපි කතා කරපු personal pronouns වලට අමතරව තියෙන තුන්වෙනි වර්ගයේ pronouns වර්ගයේ සර්වනාම වර්ගය තමයි පුතේ indefinite pronouns. Now this word should be familiar to you. මෙන්න මේ indefinite කියන වචනේ ඔයාලට හුරු පුරුදු වෙන්න ඕනේ. කොතනද මේක ඇහුවේ ඔයා? Yes, of course. You heard this word before in the lesson of articles. Articles කියන පාඩමේදී මේ වචනේ ඇහුවා නේද ඔයා? Definite articles and indefinite articles. එතනදී මොකද්ද indefinite කිව්වේ? අවිනිශ්චිත නේද? නිශ්චිත බවක් නොමැති එහෙම නැත්නම් අවිනිශ්චිත අව්‍ය පද තමයි indefinite articles කිව්වේ. එතකොට එතන තිබුණා indefinite articles දෙකක් නේ. and කියන දෙන්න. දැන් මෙතනදී indefinite pronouns කියලා හඳුන්වන්නේ අවිනිශ්චිත සර්වනාම. එතන තිබුණ indefinite articles. Okay? And this is indefinite pronouns අවිනිශ්චිත සර්වනාම. මෙතනදී අපි වචන කිහිපයක් ගන්නවා පුතේ. හරියටම කියනවා නම් වචන 9ක්. sorry 12ක්. වචන 12ක් අපි මෙතනදී ගන්නවා මෙන්න මේ විදිහට. right? අන්න මම කියවනවා බලන්න. Anybody, anyone, anything, everybody, everyone, everything. පුතේ මම පහළට කියවන්නේ. පහළට කියවන්න හේතුව තමයි මේ පහළට තියෙන වගේ any, every, no, some. ඒ වගේම මේ අවසාන මෙන්න කැටයි. මෙන්න මේ ටිකේ. මේ ටිකෙන් කියවෙන්නේ පුතේ දෙයක් ගැන කියවෙන නිසා තමයි thing කියලා තියෙන්නේ. මේ රූල් දෙකෙන් කියවෙන්නේ පුතේ කෙනෙක් ගැන. body one කියලා භාවිතා කරන්නේ පුද්ගලයෙක් සඳහා. thing භාවිතා කරන්නේ දෙයක් සඳහා. okay? right. බලමු අපි මොනවාද තේරුම් ටික කියන්නේ. ඉස්සෙල්ලා කියලෙමු. yes කියලෙමු. Anybody, anyone, anything, everybody, everyone, everything, nobody, no one. සමහරලාට ඔක none කියලාත් අපි උච්චාරණය කරනවා. නා කියන්නේ NONE කියලා ලිව්වොත් එහෙම ඒක none වෙනවා. no one එහෙම නැත්නම් none. nothing, somebody, someone, something. අන්නව තමයි indefinite pronouns 12 වෙන්නේ. ඒවල තේරුණොත් තියෙනවා. මම තේරුම් ටික ටයිප් කරා බලමු. කො anybody කියන්නේ පුතේ ඕනෑම කෙනෙක් එහෙම නැත්නම් කිසියම් කෙනෙක්. ඕනෑම කෙනෙක් කිසියම් කෙනෙක්. anyone කියන්නේ තේ තේරුමම තමයි. okay? ඕනෑම කෙනෙක් කිසියම් කෙනෙක්. anything කියන්නේ පුතේ ඕනෑම දෙයක් එහෙම නැත්නම් කිසියම් දෙයක්. ඔයාලට මෙහෙමත් කියන අපේ මුකුත් කියන තේරුමකුත් තියෙනවා. right? Do you have anything to eat? ඔයාගාව කන්න මුකුත් නැද්ද? right? Don't you have anything to eat? ඔයාගාව කන්න මුකුත් නැද්ද? එතකොට anything කියන එකේ තේරුම මුකුත් කියන තේරුමකුත් තියෙනවා. හැබැයි කතා බහේ තමයි අපි මුකුත් කියන තේරුම පාවිච්චි කරන්නේ. everybody සහ everyone දෙන්නගේම තේරුම සමානයි. හැමෝම. everything කියන්නේ එහෙනම් හැම දෙයක්ම. nobody සහ no one කියන්නේ කිසිවෙක් නැහැ. no කියන්නේ නැහැ කියන එකනේ. නේද? ඒතර nobody කියන්නේ කිසිවෙක් නැහැ. no one කියන්නේ පුතේ කිසිවෙක් නැහැ කියන එකමයි. දෙන්නගේ තේරුම සමානයි. nothing කියන්නේ කිසි දෙයක් නැහැ. නැත්නම් කිසිවක් නැහැ. මුකුත් නැහැ කියන එකයි nothing කියන්නේ. මොකද්ද ප්‍රශ්නේ ඔයාගේ? nothing මුකුත් නැහැ. තමාට මූණ එල්ලන්ගෙදී අපි අහනවා නේද? what's the problem? what's the matter with you? what's the matter with you? යාට තියෙන ප්‍රශ්නේ මොකද්ද? එතකොට මොකද කියන්නේ? nothing මුකුත් නැහැ. somebody කියන්නේ පුතේ යම් කෙනෙක්. එහෙම නැත්නම් යමෙක්. කිසියම් කෙනෙක්. someone කියන්නේත් ඒකමයි. something කියන්නේ යමක්.
එහෙම නැත්නම් යම් දෙයක් කියන එක තමයි something කියන්නේ. ඔන්න වචන ටික දැන් මයි පුතා දන්නවා මොනවද? indefinite pronouns ටික ඔයා දන්නවා. The special thing විශේෂ දේ විශේෂ කාරණේ තමයි බලන්න මම පැහැදිලි කරලා දෙන්න ඈ. We use indefinite pronouns. අපි මේ indefinite pronouns භාවිතා කරනවා to refer to people or things. මිනිසුන් හෝ දේවල් අඟවන්න. මිනිසුන් හෝ දේවල් නිරූපණය කිරීම සඳහා භාවිතා කරනවා without saying exactly who or what they are. Without saying කියන්නේ නැතිව exactly හරියටම who or what they are. එයාලා කවුද? නැත්නම් ඒවා මොනවද? who or what. එයාලා කවුද? එහෙම නැත්නම් එයාලා මොනවද කියලා හරියටම කියන්නේ නැතිව මිනිසුන් හෝ දේවල් ඇඟවීම සඳහා තමයි මේ indefinite pronouns භාවිතා කරන්නේ. දැන් everybody කිව්වහම හැමෝම කියන තේරුම ගත්තාම ඒ හැමෝම කියන්නේ සිසුන් වෙන්න පුළුවන්. ගැහැල් ළමයි වෙන්න පුළුවන්. පිරිමි ළමයි වෙන්න පුළුවන්. මිනිස්සු වෙන්න පුළුවන්. ටීචර්ස්ලා වෙන්න පුළුවන්. බල්ලෝ පූසෝ වෙන්නත් පුළුවන්. හරියටම නාමපදයේ මොකක්ද කියලා දන්නේ නැහැ. හැබැයි බල්ලෝ වෙනුවට everybody කියන්න පුළුවන්. පූසෝ වෙනුවට everybody කියන්න පුළුවන්. නේද? මිනිස්සු වෙනුවට everybody කියන්න පුළුවන්. ටීචර්ස්ලා වෙනුවට everybody කියන්න පුළුවන්. උදාහරණයක් ගන්නකො මෙහෙම. Teachers are in the main hall. ගුරුවරු ඉන්නවා main hall එකේ. අපිට මෙහෙම කියන්න පුළුවන් everybody is in the main hall. හැමෝම main hall එකේ ඉන්නවා. එතකොට teachers ලා වෙනුවට තමයි everybody පාවිච්චි කරන්නේ. Students are in the assembly. රැස්වීමේ ඉන්නවා ළමයි ටික. සිසුන් ඉන්නවා. එතකොට සිසුන් වෙනුවට පාවිච්චි කරනවා everybody is in the assembly කියලා. පැහැදිලිද? ඒ කියන්නේ නාමපදේ මොකක්ද කියලා හරියටම කියන්නේ නැතුව වක්‍රාකාරයෙන් අපි මේ indefinite pronouns භාවිතා කරනවා. අන්න ඒ නිසා තමයි indefinite කියන වචනේත් පාවිච්චි කරන්නේ. අවිනිශ්චිත බවක් දක්වනවා. We use pronouns ending in body or one for people. body කියන කොටසෙන් හරි one කියන කොටසින් හරි අවසන් වෙනවා නම් මිනිස්සු සඳහා තමයි භාවිතා කරන්නේ පුද්ගලයන් සඳහා. thing වලින් අවසන් වෙනවා නම් ඒවා දේවල් සඳහා තමයි භාවිතා කරන්නේ. හරියට anything, everything, nothing, something වගේ. okay? දැන් ඔන්න note video එක ඔයා post කරනවා. ඊට පස්සේ පුතේ ඔයා note එක ලියා ගන්න. okay? දැන් note එක ලියලා ඉවරයි. අපි යනවා ඉදිරියට. Special points about indefinite pronouns. මේ indefinite pronouns 12 ගැන මෙන්න මේ විශේෂ කරුණු ටික ඔයා දැනගන්න ඕනේ. Here I am talking about 3 special points. මම විශේෂ කරුණු 3ක් මෙතනදී ගන්නවා සාකච්ඡා කරන්න. බලන්න. okay. Number 1. සෑම විටම මෙම සර්වනාම ඒක වචන වේ. Always these indefinite pronouns are singular. ඒ නිසා මේව සමග ඒක වචන ක්‍රියාපද යොදන්න ඕනේ. ඒ කියන්නේ මම පුතා නිකන් everybody කිව්වහම හැමෝම කිව්වහම නිකන් හිතෙන්නේ නිකන් බහුවචනයක් වගේ නේද? හැමෝම ගොඩ දෙනි. බහුවචනයක් වගේ හිතෙනව නේද? හැබැයි ඒක වචනයි. පැහැදිලිද? ඒ නිසා පුතේ මේ indefinite pronouns හැම එකක්ම ඒක වචන වෙනවා කියන එක මතක තියාගන්න. මේක විභාගෙදී ඉතා හොඳ පොයින්ට් එකක්. right? විභාගයේ ප්‍රශ්න ගොඩකට හොඳ නීතියක් තමයි පුතේ මේක. everybody, somebody, anybody ඔයගේ වචන ඒක වචනයි කියන එක. ඒක පොඩ්ඩක් ඔළුවේ රඳව ගන්න ඈ. බලන්න උදාහරණ ටික. Everybody is here today. මම රතු පාටින් දීලා තියෙන්නේ පුතේ verb එක underline කරලා තියෙන්නේ indefinite pronoun එක. Everybody is here today. තේරුම? අද හැම කෙනෙක්ම මෙතන ඉන්නවා. අද හැමෝම මෙතන ඉන්නවා. No one likes my food. සමහර ලාවට ගෙදර අක්කා කෙනෙක් එහෙම ඉන්නවනම් අක්කා මොනවා හරි ඔය රෙසිපි පොතක් හරි YouTube එකේ වීඩියෝ එකක් හරි බලලා මොනවා හරි හදනව නේද කෑම. right? කෑම හදනවා. හැබැයි බල්ලෙක්ට කන්න බෑ ඒක හදන කෑම. එතකොට මොකද අඬන්න කියන්නේ? No one likes my food. කිසි කෙනෙක් මගේ කෑම වලට කැමති නැහැ. කිසිම කෙනෙක් මගේ කෑම වලට කැමති නැහැ. එතකොට no one කියන එක ඒක වචනයක් නිසා තමයි පුතේ likes කියලා ඒක වචන ක්‍රියාපදයක් පාවිච්චි කරලා තියෙන්නේ. Nothing is impossible. හොඳ කියමනක් නේ. Nothing is impossible. කිසිම දෙයක් කළ නොහැකි නැහැ. නේද? කිසිම දෙයක් impossible වෙන්නේ නැහැ. ඒ කියන්නේ පුතේ බැරි වෙන්නේ නැහැ. කිසිම දෙයක් බැරි නැහැ. Everything has an end. හැම දෙයකටම අවසානයක් තියෙනවා නේද? අපිටත් අවසානයක් තියෙනවා. අපි මෙහෙම සෙල්ලම් දාගෙන හිටියර තව අවුරුදු කීයද, දවස් කීයද, මාස කීයද, පැය කීයද අපි ජීවත් වෙන්නේ කියලාත් අපි දන්නේ නැහැ. තප්පර කීයද ජීවත් වෙන්නේ කියලාත් දන්නේ නැහැ. මම මේ ක්ලාස් කරනවා
විදුලි කොටනස්සේ දැන් මේ හෙනියක් ගැහුවොත් මම එතනම චක බ්ලාස්ට් ඕකේ තප්පර කීයකද ජීවත් වෙන්නේ කියලාත් මම හරියට දන්නේ නැහැ. හැම දෙයක් මෙහෙමයි පුතේ. everything has an end. හැම දෙයකටම අවසානයක් තියෙනවා. someone comes out of the house. යමෙක් ගෙයින් පිටතට එනවා. යම් කෙනෙක් කවුරු හරි කෙනෙක් යම් කෙනෙක් ගෙයින් පිටතට එනවා. එතකොට someone කියන්නේ ඒක වචනයක් නිසා තමයි පුතේ comes කියලා ඒක වචනයක් ඒක වචන ක්‍රියාපදයක් ලියලා තියෙන්නේ. okay දැන් මම පුතාලා වීඩියෝ එක පෝස් කරන්න ලස්සනට පැහැදිලිව නෝට් එක ලියාගමු. okay so the first point is පළවෙනි කාරණේ තමයි පුතේ මේක මොකද්ද අනිවාර්යයෙන්ම මේ 12 දෙනා ඒක වචනයි so definitely you have to use a singular verb with these indefinite pronouns. okay නෝට් එක ලියාගෙනයි තියෙන්නේ. number 2 අංක 2 අපිට සමහරලාට සිද්ධ වෙනවා පුතා මේ indefinite articles වලට අයිතියක් පෙන්වන්න. දැන් ඔයා දන්නවා සාමාන්‍ය නාමපදයකට අපි අයිතියක් පෙන්වද්දී මොකද්ද කරන්න කියලා නේ. එච්චරන අපි හිතමු සුනිල් කියලා. සුනිල් ගේ කියලා ලියන්න අවශ්‍ය නම් apostrophe s එකක් අපි දාන්නේ සුනිල් ගේ. බල්ලා ගේ කියද්දි dog apostrophe s නේ. ඊට පස්සේ අම්මා ගේ කියද්දි mother apostrophe s. හැබැයි s අකුරකින් අවසන් වෙන නාමපදයක් තිබුණොත් එහෙම අපි s අකුරට පිටින් තමයි apostrophe එක දාන්නේ. boys පිරිමි ළමයින්ගේ නමක් තිබුණොත් එහෙම ඇන්තනීස් වගේ. එතකොටත් s අකුරෙන් අවසන් වෙන නිසා පිටින් තමයි අපි apostrophe එක දාන්නේ. එතකොට apostrophe අපි භාවිතා කරනවා අයිතියක් පෙන්වීම සඳහා. සාමාන්‍යයෙන් එතකොට අවසාන අකුර s අකුරක් වුණොත් s අකුරට පිටින් apostrophe එක පාවිච්චි කරනවා. s අකුරක් නෙවෙයි නම් අවසාන අකුර apostrophe s ම පාවිච්චි කරනවා කියන කාරණේ ඔයාලා දන්නවා ඇති කියලා මම හිතනවා. නැත්තම් දැන් දැනගත්තා වුණ. okay ඒක කලින් දැනන් හිටියේ නැත්තම් now you know that. දැන් ඔයා ඒක දන්නවා. එතකොට මේ somebody hari everybody hari no one hari right ඊට පස්සේ anybody hari මොකක් හරි එහෙම indefinite article එකක් පාවිච්චි කරද්දී එයාට අපිට අයිතියක් පෙන්වන්න අවශ්‍ය නම් අපි apostrophe s යොදනවා අර නාම පදවල වගේම. මෙන්න මෙහෙම everybody's bags are here. හැම කෙනෙක්ගේම බෑග් මෙතන තියෙනවා. බෑග් වල අයිතිකාරයා කවුද? everybody's. හැම කෙනෙක්ගේම. he stole someone's purse. බලන්න පුතේ මෙතන everybody කියද්දි y අකුරක් නේ නිසා තමයි apostrophe s දාලා තියෙන්නේ. someone කියද්දි අවසාන අකුර e අකුරක් නේ නිසා තමයි apostrophe s දාලා තියෙන්නේ. he stole someone's purse. ඔහු යම් කෙනෙක්ගේ පසුම්බියක් හොරකම් කරා. පසුම්බිය කාගේද? යම් කෙනෙක්ගේ. is this anybody's book? මේක කාගේ හරි පොතක්ද? මේක කිසියම් කෙනෙක්ගේ පොතක්ද? මේක කාගේ හරි පොතක්ද? anybody apostrophe s anybody's. අන්න දෙවෙනි කාරණය මොකක්ද? මේ indefinite pronouns 12 සඳහා අයිතියක් පෙන්වන්න පුළුවන් apostrophe s භාවිතා කරලා. වීඩියෝ එක pause you write the note. හරි අපි යන් තුන්වෙනි එකට. වෙනත් කෙනෙකුගේ යන අර්ථය දීම සඳහා මේවා සමග else යන වචනය යොදාගන්න. ඒ කියන්නේ හිතන්නකෝ somebody කිව්වේ පුතේ යමෙක්නේ. වෙනත් යමෙක් වෙනත් කෙනෙක් කියලා සඳහන් කරන්න අවශ්‍ය නම් අර somebody කියන pronoun එකක අපි else කියන වචනේ භාවිතා කරනවා. like this. He doesn't know the road. ඔහු පාර දන්නේ නැහැ. Shall we ask somebody else? අපි වෙනත් කෙනෙකුගෙන් අහමුද? වෙනත් කෙනෙකුගෙන්. ඔයා දන්නවා somebody කියන්නේ කෙනෙක්, යම් කෙනෙක්. ඒතර somebody else කියන්නේ පුතේ වෙනත් කෙනෙකුගෙන්. He doesn't know the road. ඔහු පාර දන්නේ නැහැ. Shall we ask somebody else? අපි වෙනත් කෙනෙකුගෙන් අහමුද? There is no one else in the hall. There is no one else in the hall. ශාලාව තුල වෙනත් කිසිවෙක් නැහැ. No one කියන්නේ පුතේ කිසිවෙක් නැහැ කියන එකනේ. No one කියන්නේ කිසිවෙක් නැහැ. No one else කියන්නේ වෙනත් කිසිවෙක් නැහැ. Do you have anything else to say? Do you have anything else to say? ඔයාට වෙනත් කිසිවක් කියන්න තියෙනවද? වෙන මොනවා හරි කියන්න තියෙනවද ඔයාට? දැන් ඔයා කියපුවා හොඳටම ඇති. ඔයාලා වෙන මොනවා හරි කියන්න තියෙනවද? Do you have anything else to say? ඔන්න ඔය ප්‍රධාන කරුණු තුනමයි පුතා දැන් ඔළුවට ගන්න ඕනේ. indefinite pronouns ගැන විශේෂයෙන් සඳහන් කරන්න පුළුවන් කාරණා තුන තමයි ඔය. මොකද්ද පළවෙනි කාරණේ? මොකද පළවෙනි කාරණේ? අනිවාර්යයෙන්ම indefinite article කියලාමයි කියවෙන්නේ. indefinite pronouns ඒක වචනයි. ඒ නිසා ඒක වචන ක්‍රියාපදයක් පාවිච්චි කරන්න ඕනේ. second point indefinite pronoun එකත් එක්ක අයිතියක් පෙන්වීම සඳහා අපි
apostrophes භාවිතා කරනවා පුතේ. තුන්වෙනි කාරණේ තමයි වෙනත් කෙනෙකුගේ කියලා අදහස් කරන්න වෙනත් සඳහා else කියන වචනයත් මේ indefinite pronoun සමග භාවිතා කරන්න පුළුවන්. එතකොට somebody else, anybody else, no one else, nobody else, something else, anything else ඔය විදිහට අපිට else කියන වචනේ භාවිතා කරන්න පුළුවන්. මේ note එකක් දැන් ඔයාලා ලියනවා වීඩියෝ එක පෝස්ට් කරන්න. Okay? Okay, Bute, and I am going for the last. Mama yanama avasana අමතර pronouns වර්ගයට ඒ කියන්නේ හතරවෙනි එක නේද පුතේ? fourth type. හතරවෙනි වර්ගයට මම යනවා. Okay. Right, මම හතරවෙනි වර්ගයට යනවා පුතේ. ඒ තමයි relative pronouns. බය වෙන්න මේ වචනේ ඇහුවම බය වෙන්න. මොකද ඒ තරම් මෙයා ගැන කියන්න තියෙන කාරණා ගොඩයි. Okay? Relative. Relative නෙමෙයි. Relative නෙමෙයි. Number 4 relative pronouns. Relative pronouns. Okay? මේ වචනේ මීට කලින් අහලා තියෙනවද? Have you heard this before? මේ වචනේ මීට කලින් I don't know whether you have heard මීට කලින් අහලා තියෙනවද කියලා. මොකද මේක හා සම්බන්ධ පාඩම මම හරිනම් මම පන්තියේදී කරලා නැහැ. මතකත් නැහැ කරාද නැද්ද කියලා මට. Okay? Relative pronouns. Okay? तर මේක විශේෂ ආකාරයක අපි බලමු පාඩමේ ඉදිරියට බලමු කරාද නැද්ද කොහොමද කියලා නම් මම කතන්දර කතා කරමු ගෑ. pronouns කියන්නේ සර්වනාමනේ ඒක ඔයා දන්නවා. relative pronouns කියන්නේ මොනවද? Okay? relative pronouns කියන්නේ මොනවද ඇත්තටම? Okay? relative pronouns. එතකොට පුතා මේ relative pronouns කියන්නේ there are some kind of words වචන වර්ගයක්. तर මේ වචන වලින් එකක් හැර අනිත් ඔක්කොම වචන ටික පුතා WH words. WH questions නෙමෙයි WH words වෙන අපි ඉස්සලා වචන ටික බලමු. වාක්‍ය දෙකක් හෝ වචන දෙකක් හෝ වාක්‍ය ඛණ්ඩ දෙකක් එකිනෙක සම්බන්ධ කිරීමට සම්බන්ධක පද භාවිතා කරයි. Okay? සම්බන්ධක පද වලට අපි ඉංග්‍රීසි වලින් කියන පුතේ connectives කියලා. මොනවද? connectives. connect කියන්නේ සම්බන්ධ කරනවානේ. connectives කියන්නේ සම්බන්ධක පද. එතකොට සම්බන්ධක පදවල තියෙන ඩියුටි එක රාජකාරිය තමයි එක්කෝ එයා වාක්‍ය දෙකක් එකතු කරලා දෙනවා. එහෙම නැත්නම් වචන දෙකක් එකතු කරලා දෙනවා. එහෙම නැත්නම් වචන කිහිපයක් සමන්විත වාක්‍ය ඛණ්ඩ දෙකක් එකිනෙක සම්බන්ධ කරලා දෙනවා. ඒතකොට ඉංග්‍රීසි භාෂාවේ පුතේ ප්‍රධාන වශයෙන් සම්බන්ධක පද වර්ග දෙකයි. ඒ කියන්නේ connectives වර්ග දෙකයි. connectives. පළවෙනි වර්ගය, දෙවෙනි වර්ගය. පළවෙනි වර්ගය තමයි conjunctions කියලා අපි හඳුන්වන්නේ. conjunctions. ඒක වචන පන්ති වලින් එකක් නේ පුතේ. conjunction මට මතකද 6 වෙනි පද වචන පන්ති. Conjunctions. And, but, because, if, unless, though, although, until, after, before, not only but also, either or, neither nor. Right? ඔය විදිහට নানা ආකාර conjunctions තියෙනවා. දෙවෙනි වර්ගය තමයි මේ relative pronouns කියන්නේ. මොනවද? relative pronouns කියන්නේ අන්නේ connectives වලින් දෙවෙනි පද වර්ගය. ඒතර මේවා pronouns වර්ගයක් නේ. ඒ නිසානේ මේ පාඩමේදී අපි කතා කරන්නේ නේද? අපි බලමු මෙයා ඇත්තටම කවුද කියලා. ඉස්සලා මේ නෝට් එක ඔයාලා ලියා ගන්න ඕනේ පුතේ. දැන් වීඩියෝ එක පෝස්ට් කරලා ටක් ගාලා මේ ස්ක්‍රීන් එකේ දැක්වෙන නෝට් එක ලියා ගන්න. ඊට පස්සේ අපි කතා කරමු මොනවද ඇත්තටම මේ relative pronouns කියන්නේ කියලා. Okay? එතකොට සම්බන්ධක පද වර්ග දෙකෙන් connectives වර්ග දෙකෙන් එකක් relative pronouns කියලා අපි දැන් කතා කරා. මම ඒකමනේ අපහු මේ කියන්නේ. Okay? Let's see what are the relative pronouns. Oh. These are the relative pronouns we use. දැන් මෙන්න මේ කාරණේ ඔයා හොඳටම අවබෝධ කරගන්න ඕනේ මම පුතා. ඒ තමයි මේ තියෙන W පළවෙනි කාරණේ. first one. මේ තියෙන WH words නෙමෙයි. sorry. WH questions නෙමෙයි. පුතේ ඉංග්‍රීසි භාෂාවේ තියෙන විශේෂ වචන වර්ගයක් තමයි WH words කියන්නේ. මොනවද? මම මෙතන ටයිප් කරන්නම් ඔයාලට පේනවනේ. WH words. ඔය WH words ඒ කියන්නේ when, where, why, what, who ඔය වගේ වචන. ඔය WH words ඇත්තටම වචන වර්ගයන්නේ. ඒවා අපි විවිධාකාර ස්වරූපයෙන් විවිධ ප්‍රයෝජන සඳහා භාවිතා කරනවා. Okay, ඒ කියන්නේ එයාගේ ප්‍රයෝජන ගොඩක් තියෙනවා. ඒකේ එක ප්‍රයෝජනයක් තමයි පුතේ ඔය ප්‍රශ්න නිර්මාණය කරන්නේ. WH questions කියලා අපි හඳුන්වන්නේ. WH questions නිර්මාණය කරද්දී භාවිතා කරනවා. Why do you come here? ඔයයි මෙහාට ආවේ. Where are you going? ඔයා කොහෙද යන්නේ?
who is she එයා කවුද ඔය විදිහට WH fraction නිර්මාණය කරන්න WH words භාවිතා කරනවා WH words වල තවත් ප්‍රයෝජනයක් තමයි මේ මොකද්ද relative pronouns විදිහට ඒවා භාවිතා කරන්න පුළුවන් ඒ කියන්නේ සම්බන්ධක පද විදිහට භාවිතා කරන්න පුළුවන් ඔයාලා පේනවද දන්නේ නැහැ that කියන එක WH word එකක් නෙවෙයිනේ නේද that කියන එක demonstrative එකක් demonstrative එකක් වුණාට මෙතනදී පුතේ that කියන්නේ demonstrative pronoun එකක් එහෙම නෙමෙයි ඈ okay වරදවා වටහා ගන්න එපා who කියන එක ප්‍රශ්නෙකුත් වෙනවා මෙතනදී මෙයා relative pronoun එකක් that කියන එක demonstrative එකකුත් වෙනවා හැබැයි මෙතනදී මෙයා relative pronoun එකක් විදිහටයි වැඩ කරන්නේ එකම වචනේ විවිධ භාවිත තියෙනවා okay දැන් මෙයාලා කවුද මොකටද මෙයාලා අපිට මෙන්න මේ කාරණේ තමයි දෙවෙනි කාරණේ විදිහට හරියටම ඔයා ඔළුවට ගන්න ඕනේ ඒ තමයි මෙන්න මේ relative pronouns අපි භාවිතා කරන්නේ පුතේ වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්නනේ. එතකොට වාක්‍ය දෙකක් සම්බන්ධ කරද්දී right වාක්‍ය දෙකක් සම්බන්ධ කරද්දී ටික බරපතල කාරණේ මම මෙන්න මෙහෙම එක කියන්නම් ඈ මට හිස් තිරයක් ඕනේ. මේ හිස් තිරය ගන්නම් මම ඈ හොඳට බලාගෙන ඉන්න පුතේ. කොහොමද බලන් ඉන්න ඕනේ? හොඳට. අපි හිතමු මෙන්න මෙහෙම වාක්‍යයක් තියෙනවා. ඔය කොටුවක් වගේ තිබුණාට ඔය වාක්‍යයක් තියෙන්නේ ඈ. ඊට පස්සේ අපි හිතමු තව වාක්‍යයක් මෙන්න මෙහෙම තියෙනවා. ඔය තියෙන sentences දෙක. දැන් මම ඔය sentences දෙක join කරනවා එකතු කරනවා රතු පාට ගමු. නෑ. සුදු පාට ගමු. මේ sentences දෙක මම මෙන්න මෙහෙම එකතු කරනවා මැදට connective එකක් භාවිතා කරනවා. okay මොනවද කරලාද? connective එකක් භාවිතා කරනවා. මම තව sentences දෙකක් ගන්නවා මම වෙන පාටකින් ගන්න. මේ තියෙන එක sentence එකක් මේ තියෙන තව sentence එකක්. ඔය sentence දෙකත් මම එකතු කරනවා යම්කිසි connective එකක් භාවිතා කරනවා. වාක්‍ය දෙකක් අලවන්න අපිට ඕනේ සම්බන්ධක පදයක් නේද? ඔන්න මම සම්බන්ධ කරලා තියෙනවා. පළවෙනි වාක්‍ය දෙක එකතු කරන්ඩ භාවිතා කරපු connective එක තමයි conjunction. එක නෝට් එක ලියන්න ඕනේ අහගෙන හිටියම් බැලුවම ඇති ඈ. දෙවෙනි වාක්‍ය සම්බන්ධ කරන්න මම ගන්න connective එක තමයි මොකක්ද ගන්න පාට රෝස පාට. relative pronoun එක. මේක හොඳට සැලකිල්ලෙන් ඔළුවට ගන්න පුතේ ඈ. relative pronoun එක. ඒ කියන්නේ conjunction භාවිතා කරන්නේත් වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්න relative pronoun භාවිතා කරන්නේත් වාක්‍ය දෙකක් සම්බන්ධ කරන්න. ඒ කාරණේ ඔයාලට පැහැදිලි. ඔයාලා දන්නවනේ පුතේ sentence එකක් ගත්තාම කොටස් තුනක් තියෙනවා කියලා. මොනවද? subject verb complement. එහෙනම් මෙයාගෙත් මොකක්ද තිබෙන්න ඕනේ? subject verb complement කියලා කොටස් තුනක් තියෙන්න ඕනේ. මේ subject එක, මේ verb එක, මේ complement එක. මේක subject එක, මේක verb එක, මේක complement එක. ඒතර මෙයාගෙත් එහෙනම් කොටස් තුනක් තියෙන්න ඕනේ. subject verb complement මෙයාගෙත් කොටස් තුනක් තියෙන්න ඕනේ because this is a sentence subject verb complement conjunction එකක් භාවිතා කළ වාක්‍ය දෙකක් සම්බන්ධ කරද්දී okay conjunction එකක් and හරි but හරි because ඕන එකක් conjunction එකක් පාවිච්චි කරලා පුතේ වාක්‍ය දෙකක් සම්බන්ධ කරද්දී ඒ සම්බන්ධ කරාම අවසානට එක වාක්‍යයක් හැදෙනවනේ එක full stop එකක් තියෙනවා ඒ තනි වාක්‍ය ඇතුලේ පුතේ අර කලින් හිටපු වාක්‍ය දෙක ඒ විදිහටම gediya පිටින්ම තියෙනවා. උදාහරණයක් I go to school and I learn subjects. මම පාසලට යනවා සහ මම විෂයන් ඉගෙන ගන්නවා. I go to school and I learn subjects. ඒ වාක්‍ය දෙක මුලින් තිබුණ සම්බන්ධ වෙන්න කලින් තිබුණ වාක්‍ය දෙක ඒ විදිහටම කිසි ප්‍රශ්නයක් නැතුව gediya පිටින්ම අවසාන වාක්‍ය ඇතුලේ තියෙනවා. හැබැයි ඔයා වාක්‍ය දෙක join කරන්න සම්බන්ධ කරන්න භාවිතා කරන්නේ relative pronoun එකක් නම් එහෙම වෙන්නේ නැහැ. එතකොට මේ relative pronoun එක වාක්‍යයට යොදද්දී මේ sentence එකට relative pronoun එක යොදද්දී පුතේ ඔයාට සිද්ධ වෙනවා වාක් සම්බන්ධ වෙන වාක්‍ය දෙකෙන්. ඒ කියන්නේ මෙයාගෙන් හරි මෙයාගෙන් හරි. වාක්‍ය දෙකෙන් එක වාක්‍යයක යම්කිසි වචනයක් ඉවත් කරන්න සිද්ධ වෙනවා. අපි හිතමු දෙවෙනි වාක්‍යයේ subject එක ඉවත් කරනවා කියලා. සාමාන්‍ය verb එක ඉවත් කරන්නේ නැහැ. subject එක ඉවත් කරනවා කියලා හිතන්නකෝ. ඕනනම් complement එක ඉවත් කරන්න පුළුවන්. එතකොට මෙතෙන්ට යොදා ගන්නා relative pronoun එක වාක්‍ය දෙක සම්බන්ධ කරන්න යොදා ගන්නා relative pronoun එක මොකක්ද කියලා තීරණය වෙන්නේ
අන්න අර ඉවත් කරන වචනේ අනුව. මම පුතාලට පැහැදිලි කියපු දේ. යොදා ගන්න වාක්‍ය දෙක සම්බන්ධ කරන්න යොදා ගන්න රිලටිව් ප්‍රොනවුන් එක මොකක්ද කියන එක ඩිසයිඩ් වෙන්නේ තීරණය වෙන්නේ ඔයා අර ඉවත් කරන වචනේ අනුව. ඒ කියන්නේ රිලටිව් ප්‍රොනවුන් එක රඳා පවතිනවා ඉවත් වන වචනය මත. අන්න දැන් ඔයාලට පැහැදිලි. අන්න මම ආපහු වෙනවා මේ වචන ටික. අර ඉවත් කරන වචනේ වාක්‍ය දෙකෙන් එක වාක්‍යයක වචනයක් ඉවත් කරනවා කිව්වනේ. ඒ ඉවත් කරන වචනය පුද්ගලයෙක් නම් හැබැයි ඒක සබ්ජෙක්ට් එක විදිහට ඉන්න පුද්ගලයෙක් වෙන්න ඕන. එහෙනම් අපි භාවිතා කරන්නේ who. ඉවත් කරන්නේ දෙයක් නම් ඒක සබ්ජෙක්ට් එකේ හිටියත් ඔබ්ජෙක්ට් එකේ හිටියත් ගැටලුවක් නැහැ. දෙයක් ඉවත් කරන හරිය නිකන් බස් කියලා හිතන්නකෝ. tree කියලා හිතන්නකෝ. එහෙම නැත්නම් book කියලා හිතන්නකෝ. pencil කියලා හිතන්නකෝ. අන්න ඒ වගේ දෙයක් ඉවත් කරනවා නම් ඔයා පාවිච්චි කරන්න ඕනේ which. ඉවත් කරන්නේ පුද්ගලයෙක් වුණත් දෙයක් වුණත් පුතේ පොදුවේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් that. ඒ කියන්නේ who කියන එක වෙනුවට that යොදන්න පුළුවන් which කියන එක වෙනුවට that යොදන්න පුළුවන්. ඒ කියන්නේ who පාවිච්චි කරත් එකයි that පාවිච්චි කරත් එකයි which පාවිච්චි කරත් එකයි that පාවිච්චි කරත් එකයි. ඒ වගේම ඉවත් කරන පුද්ගලයා අයිතියක් දක්වන පුද්ගලයෙක් නම් ඒ කියන්නේ මෙහෙම හිතන්නකෝ. සුනිල්ගේ කාර් එක කැඩිලා. සුනිල්ගේ කාර් එක කැඩිලා කියන වාක්‍යය ඔයා හිතන්නකෝ සුනිල්ගේ කියන වචනේ ඉවත් කරනවා කියලා. එතකොට සුනිල්ට අයිතියක් දක්වනවා නේ. අන්න එතකොට ඔයා පාවිච්චි කරන්න ඕනේ whose කියන රිලටිව් ප්‍රොනවුන් එක. ඔයා ඉවත් කරන්නේ ඔබ්ජෙක්ට් එකේ ඉන්න පුද්ගලයෙක් නම් අපි උදව් කරා ඔහුට. අපි ඔහුට උදව් කරා. එතකොට අපේ උදව් කිරීමට ලක් වෙන්නේ ඔහු. ඔහු ඉන්නේ ඔබ්ජෙක්ට් එක විදිහට. එහෙනම් ඔහුට කියන වචනේ ඉවත් කරොත් එහෙම ඔයා ඒ වෙනුවට පාවිච්චි කරන්න ඕනේ whom හරි to whom හරි දෙකෙන් එකක්. ඔයා ඉවත් කරන්නේ කාලයක් නම් මම අද ගෙදර ආවා. අද කියන වචනේ ඉවත් කරොත් ඔයා when පාවිච්චි කරන්න ඕනේ. මම ගමට යනවා. ගමට කියන වචනේ ඉවත් කරොත් එහෙම ඔයා where කියන එක පාවිච්චි කරන්න ඕනේ. ඔයාලට මේ ගැන තව අවබෝධයක් ලබා ගන්න පුළුවන් මම ඉදිරියේදී කතා කරනවා පුතේ මෙන්න මේ රිලටිව් ප්‍රොනවුන්ස් භාවිතා කරලා වාක්‍ය එකතු කරන්නේ කොහොමද කියලා. මේ පාඩමේම ඊගව කොටසේදී එහෙම නැත්නම් ලබන සමුදට කතා කරන්නේ මේ රිලටිව් ප්‍රොනවුන්ස් වලින් වාක්‍ය දෙකක් එකතු කරන්නේ කොහොමද කියලා. ඒතකොට මේ ගැන තව අවබෝධය ඔයාලට ලබා ගන්න පුළුවන්. ඔයා මෙතනින් දැනගන්න පුතේ රිලටිව් ප්‍රොනවුන්ස් ටික මොනවද කියලා. දැන් වීඩියෝ එක පෝස් කරලා ලස්සනට පැහැදිලිව නෝට් එක ලියා ගන්න රිලටිව් ප්‍රොනවුන්ස් ටික මොනවද කියලා. ඕකේ මම හිතනවා යම්කිසි අවබෝධයක් ඔයාලට ලැබෙන්න ඇති රිලටිව් ප්‍රොනවුන්ස් පාවිච්චි කරන්නේ කොහොමද කියලා. දැන් ඔයා නෝට් එක ලියාගෙන තියෙන අපි ඉදිරියට යමු. රිලටිව් ප්‍රොනවුන්ස් මගින් වාක්‍ය දෙකක් එක්කලා හැදෙනවා. ඒක දැන් දන්නවනේ. එසේ සෑදෙන තනි වාක්‍ය ඒකට නමකුත් දෙනවා අපි නේ පුතේ. රයිට්? ඒ කියන්නේ රිලටිව් ප්‍රොනවුන් එකක් භාවිතා කරලා වාක්‍ය දෙකක් එකතු කරාම අවසානයේදී හැදෙනවනේ වාක්‍ය දෙකක් සහිත තනි වාක්‍යයක්. අන්න ඒකට අපි නමක් දෙනවා පුතේ සංකීර්ණ වාක්‍ය නොහොත් complex sentences කියලා. complex කියන එකෙන් ඔයාලට තේරෙනවා මොකද නේද? වැඩේ සංකීර්ණයි වැඩේ අමාරුයි කියලා තේරෙන්න ඕන. මේ නෝට් එක තියාගන්න වීඩියෝ එක පෝස් කරලා වීඩියෝ එක නවත්තලා මේ නෝට් එක තියාගන්න. රයිට්? ඔන්න මම තවත් පාඩමක් දැන් මෙතෙන්ට ඈඳ ගන්නයි යන්නේ. ඒ කියන්නේ රිලටිව් ප්‍රොනවුන්ස් භාවිතා කරලා රයිට්? අපේ පාඩම රිලටිව් ප්‍රොනවුන්ස් නේ. හැබැයි රිලටිව් ප්‍රොනවුන්ස් කියන්නේ මොනවද කියලා විතරක් දැනගත්තට බෑ පුතේ. රිලටිව් ප්‍රොනවුන්ස් භාවිතා කරලා කම්ප්ලෙක්ස් සෙන්ටෙන්ස් කොහොමද හැදෙන්නේ කියලාත් ඔයා දැනගන්න ඕනේ. අන්න ඒක තමයි මෙතනින් එහාට මම කරන්න බලාපොරොත්තු වෙන්නේ. රයිට්? ඒතර ලබන සඳුදාට රයිට්? මට හරිය නිශ්චයක් නැහැ මම කොච්චර වෙලා රෙකෝඩ් කරාද කියලා. ඔයාලා වීඩියෝ එක බලද්දි පුතේ වෙලාව කොච්චරද කියලා වැටෙයි. මට අවබෝධයක් නැහැ මම එක දිගට කරගෙන ගියපු නිසා. ඕකේ? ලබන සඳුදාට අපි කතා කරනවා කම්ප්ලෙක්ස් සෙන්ටෙන්සස් කොහොමද හදන්නේ කියලා. මෙන්න මේව নানা ප්‍රකාර පිස්සු හැදෙන විදිහට තමයි මේව හදන්න යන්නේ. ඕකේ? කොහොම දිගට තියෙනවා. අපි ඒ ගැන අනිත් දවසේදී කතා කරමු. අදට කතා කරපු ටික පුතේ හොඳට නෝට් එක ලියාගෙන කීප වතාවක් කියවන්න. because ඊගව සතියේදී පටන් ගන්න යන කොටස මොකද්ද? complex sentences. අන්න ඒ කොටස පුතේ ඊටාම අමාරු කොටසක්. සංකීර්ණ වාක්‍ය කියලා නමක් දීලා තියෙන්නේ එයා අමාරු හින්දා. okay? right? අන්න එතකොට අද අපි කතා කරා පුතේ pronouns වර්ග අමතර pronouns වර්ග හතරක් personal pronouns වලට අමතරව ඒ තමයි number 1 demonstrative pronouns, number 2 reciprocal pronouns, number 3 indefinite pronouns and number 4 විදිහට අවසානයේදී අපි කතා කරා relative pronouns ගැන. તો relative pronouns ටිකේ වචන ටික හඳුන්වලා දුන්නා විතරයි මම. ඒවා කොහොමද වාක්‍ය එකතු කරද්දී පාවිච්චි කරන්නේ කියන කාරණය මෙන්න මේ complex sentences කියන
පාඩම් 90 කොටස යටතේ මම සාකච්ඡා කරනවා. ඒතර ලබන සතියේ පාඩම් වෙන්නේ අපේ complex sentence එකක් හදන්නේ කොහොමද කියන කාරණා. Okay? right. අද මම ඒතර ඔයාලට දුන්නා notes ගොඩක් සහ homework දෙකක්. ගෙදර වැඩ දෙකක් තියෙනවා ඔයාලට පුතේ homework එක කරලා තියාගන්න. අපි ලබන සතියේ පාඩම් පටන් ගන්න ටික සාකච්ඡා කරලා තමයි මේ complex sentences වලට එන්නේ. එහෙනම් මයි පුතාලා අද පාඩම අපිට live කරන්න සිද්ධ වුණේ නැහැ because of the rain and the lightnings. එනිසා අපි මේ විදිහට recording එකක් බලලා තමයි අද පාඩම ගොඩ දාගන්නේ. අපහැදිලි දැනක් තියෙනවා මට WhatsApp එකකින් message එකක් එවන්න. මම ඒක ලබන සතියේදී ඒක පැහැදිලි කරලා දෙන්නම්. Okay? එහෙනම් මම පුතාලට බුදු සරණයි. පරිස්සමෙන් ඉන්න ගෙවල් වලට වෙලා. ලබන සතියේ සමුදට මුණ ගැහෙමු. and ලබන සතියේ සමුද දැන් ඉස්කෝලේ පටන් ගන්නවා. දන්නව නේද? 10 11 12 13 ඉස්කෝලේ පටන් ගන්නවා. ලබන සමුදා සිට එතකොට ඔයාලා ඉස්කෝලේ යන්නත් ඕනේ. ඉස්කෝලේ ගිහිල්ලා ඇවිල්ලා තමයි එතකොට හවස මේ ඔන්ලයින් ක්ලාස් එකට එන්නේ. මේ මාසය තුලත් පුතේ මම නොවැම්බර් මාසය තුලත් මම ඔන්ලයින් ක්ලාස්මයි කරන්නේ. හෝල් ක්ලාස් වලට ගෲප් ක්ලාස් වල පටන් ගන්නේ නැහැ තාම. මොකද අවසර දීලා නැහැ. දැන් කලින් නම් අදහසක් දුන්නා 16 වෙනිදා ඉඳන් ක්ලාස් වලට අවසර දීලා කියලා. හැබැයි ඔන්න අද උදේ පත්‍රය දාලා තිබුණා. මොකද්ද? 16 වෙනිදා ටියුෂන් ක්ලාස් වලට අවසර දෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ 16 වෙනිදාට වාර්තා වන රෝගීන් ගණන අනුව. ඒ නිසා හරියටම තීරණයක් නැහැ ඒ ගැන. ඒ නිසා නොවැම්බර් මාසෙක පටන් ගත්තත් නැතත් නොවැම්බර් මාසෙදී online class ma thamai karanne. Whether you like or not. ඔයා කැමති වුණත් නැතත්. Okay? Right. See you next week. ලබන සතියේ මුණ ගැහෙමු. Until then, goodbye and බුසරණ.